වැඩම වදාළ පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි සමාවෙන්න ආයිබෝවන් මේ මිල්ටන් කින්ස් විහාරස්ථානයේ මූලිකව අප පවත්වාගෙන යන දහම් සිසිල වැඩසටහනේ 57 වෙනි කොටසයි. සුපුරුදු පරිදි අප සමග එකතු වන ඔබ සියලු දෙනාම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. වෝම් වෙල්කම් කියලා කියන්න හැ බොහොම මේ රස්න හින්ද මේ දවස ඇතුළත අද අපේ වැඩසටහනට දායකත්වයක් ලැබිලා නැහැ. ඒ බොහෝ දෙනා මම හිතනවා මේ දවස්වල මේ එහෙම ගමන යනවා ඇති. ඒ බොහොම රාශියක් වැඩ කටයුතු තියෙනවා. එම නිසා මේ ඉදිරියටත් අපේ තියෙන වැඩසටහන වලට දැනට දායකත්වය ලැබිලා තියෙන බොහොම සුළු ප්‍රමාණයකට. එම නිසා එන සුමාලි ඊට පස්සේ එහෙම අවශ්‍ය නම් ඒ ගැන කරුණාකරලා අපිට දැනුම් දෙන්න. හොඳයි, අද අපේ වැඩසටහනේ තියෙන මාතෘකාව ගැන සුළු වචනයක් කියන්න මම බලාපොරොත්තු වෙනවා. අද මාතෘකාව අපිට යෙදිලා තියෙන්නේ පින්කමෙහි නිරත වීමෙන් නිවන් මගට පිවිසෙනුවේ කෙසේද? ඒ වගේම ඉංග්‍රීසියෙන් තියෙන ටයිටල් එක තමයි How Gaining Merit Can Lead the Way to Realizing Nibbana. එතකොට මේ සුළු මේ ගැන වචන ස්වල්පයක් මට කියන්න කැමති. අද අපේ සමාජයේ භාවිතා වන පරිගණක සහ අන්තර්ජාල පහසුකම් නිසා මේ විශේෂයෙන්ම YouTube මාධ්‍ය වැනි දේවල් නිසා අපේ සංනිවේදන හැකියාව බොහොම ශීඝ්‍රයෙන් දියුණුලා තියෙනවා. ඒක කවුරුත් පිළිගන්න දෙයක්. මේක අපිට දෙආකාරයකින් දැකිය හැකි. අපිට ඕනෑම දෙයක් ගැන මේ තොරතුරු දත්ත ඉතාම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේක අනිත් පැත්ත තමයි මේ මාධ්‍ය පහසුකම නිසා මේ අපේ ඕනෑම විෂයක් ගැන තියෙන තොරතුරු දත්ත අදහස් උදහස් ප්‍රමාණ අනන්තයි අප්‍රමාණයි. ඒ වගේම තවත් කාරණයක් තමයි අපේ බුදුදහම දැන් ලෝකේ ශීඝ්‍රයෙන් ලංකාවේ පමණක් නොවේ, ඒ වගේ ආසියාතික බෞද්ධ රටවල පමණක් නොවේ, අනිත් විශේෂයෙන් බටහිර ඒ ඇරෙන්ඩ ලෝකේ සෑම රටකම බොහොම ශීඝ්‍රයෙන් පැතිර යෑම නිසා එතෙන්දිත් අපිට අර අපිට සුපුරුදු ධර්ම ඒ අපේ සංස්කෘතිය ආශ්‍රිතය ඊට වඩා බොහොම වෙනස් ක්‍රමයකට හැදිච්ච උදවිය නොයෙකුත් මතමතාන්තර ඉදිරිපත් කරනවා. ඒ බටහිර අය පමණක් නෙවෙයි, අපි බලනකොට ලංකාවේ YouTube වල බොහොම සංකල්ප බොහොම මතමතාන්තර ඉදිරිපත් කරනවා. ඒ නිසා අපිට අද මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙනවා අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන් මේ පැහැදිලි කරගන්න දැන් පින පුණ්‍ය කර්මය යන වචනය ඒ ගැන වැරදි අදහස් නිසා තමයි බොහෝමයක් මම හිතන්නේ මේ ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. සමහර අය කල්පනා තමයි පින් කරන්න පින් කිරීම පිනෙහි යෙදීම පමණක් ඇති වෙන්නේ නැහැ. පින් තියෙන්නේ නැවත උත්පත්තිය හොඳ උත්පත්තියක් ගන්න විතරයි. එතනින් ගියාම සැප සම්පත් ලබා ගැනීමට නමුත් නිවන් දැකීමට නම් කුසල් වැඩිම අවශ්‍යයි. ඉතින් ওই දේ ගැන සම්පූර්ණ වෙනස් දෙයක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා අපිට අපේ අද ස්වාමීන් වහන්සේලාගෙන් මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් දක්වනවා කියලා බලාපොරොත්තු වෙනවා. තවත් අයගේ කාරණයක් කියන දෙයක් තමයි ඔය මේක බොහොම මේ ඛේදවාචක දෙයක්. සමහර අය කියනවා ඔය ඉතින් පන්සල් එහෙම ගිහිල්ලා වැඩක් නැහැ, අපිට ඔය මේ මල් පූජා කරලා ඔය දාන දීලා වැඩක් ඒවත් නෙවෙයි, භාවනා කරන්න අස්සකට වෙලා එහෙම අදහස් තියන අයත් ඉන්නවා. ඉතින් ඒ කියන්නේ පින කියන එක ගැන වැරදි අදහසක් නිසා. එම නිසා අද තියෙන මේ යොමු කිරීම තමයි පින්කමෙහි නිරත වීමෙන්
ඒ ආශ්‍රිතවම නිවන් මාර්ගයට පිවිසෙන නිවන නිර්වාණය අවබෝධ කර ගැනීමට පිනමම හේතු වන හැටි අප ගරුතර ස්වාමීන් වහන්සේලා අද අපිට පැහැදිලි කරන දෙනවයි කියලා හිතනවා. හොඳයි ඒ ගැන අපි අසන්න බොහොම ආසාවෙන් ඉන්නවා. සුපුරුදු පරිදි අපට ධර්මානුශාසනාව කිරීමට අපේ තුන් නමම අද වැඩ සිටිනවා. ඒ තමයි මලයාසියාවේ සහ සිංගප්පූරුවේ සිට පැමිණි ධාතෝ ඩොක්ටර් සුමනසිරි නායක ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මාතර වැවුරු කන්නල මාතර දික්වැල්ලේ වැවුරු කන්නල බුදුරජ මහා විහාරයේ විද්‍යාතුංග පිරිවෙනේ හිටපු පිරිවෙනාධිපති දික්වැල්ලේ සීලසුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම සුපුරුදු අපේ මිල්ටන් කීන්ස් විහාරස්ථානාධිපති සහ ලෙක්චුවර්ත් ධම්මනිකේතනයේ විහාරාධිපති අකුරුල සමිත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. හොඳයි එහෙමනම් අද සුපුරුදු පරිදි අපේ වැඩසටහන මින් ඉදිරියට ගෙනියන්න මම ඔබ වහන්සේලාගෙන් කාරුණිකව ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි. Good evening all. Namo Buddhaya. A bright, warm, maybe too warm Sunday evening to all. And Dhamma works in different ways. When it is too hot, it cools our hearts and minds. If it is too cold, it warms our hearts and minds. So Dhamma in either case is the safety mechanism for the journey. We are talking about the journey, and the journey needs safety, right guidance, right understanding, and alertness, wakefulness. So this is a moment that every Sunday evening we come together as Milton Keynes Buddhist Vihara to facilitate those necessary things for us to walk in the path towards the liberation and happiness in this life and even the life after. This Dhammadana program is a regular program. Today we don't have a sponsor for this program, but for future programs you can make or gain the hardest and the strongest blessing or merits by sponsoring these programs. All the sponsoring would proceed into the upkeep of the Buddhist center, welfare of the monks, and facilitate similar Dhammadana programs for the benefit of all. And that can be transferred to your beloved parents or loved ones who are no longer with us, even to wish healing, good health, and protection for living. In particular, that will be a good asset for our journey in the samsara to attain the highest goal. It is a wonderful topic today that we are discussing about very important aspect of that savings that we all need in security in the path to liberation. Today, we dedicate these blessings to wish all of our families and our children, particularly those who are seriously affected by this COVID pandemic in Sri Lanka. Even they have extended their restrictions till 21st of June. We are proceeding into the Poson. There are some special Poson devotional songs program being lined up. Also, there are some Dhammadana Sunday evening programs. If you would like to, next 2 weeks, sponsor for these programs, please let us know. Now we will start our Dhammadana program for the today. I very respectfully welcome and invite Most Reverend, Most Venerable Dikwelle Sila Sumana Nayaka Hamduro to administer the 5 precepts.
Then we'll pay our homage to the Buddha Dhamma Sangha, short Vandana homage. After that, a Sinhala Dhamma sermon will be delivered by Most Venerable Dikwelle Sila Sumana Pandit Hamduru, followed by the English Dhamma sermon. Then we will open up all of us to take few minutes to discuss those Dhamma for the benefit of clarity and also the deeper understanding. To start our program, wishing you all good health and happiness protection, please say Namo Tassa 3 times to observe the 5 precepts. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhang saranang gacchami. Buddhang saranang gacchami. Dhammang saranang gacchami. Dhammang saranang gacchami. Sanghang saranang gacchami. Sanghang saranang gacchami. Dutiyampi buddhang saranang gacchami. Dutiyampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Panatipata veramani sikkhapadam samadhiyami. Panatipata veramani sikkhapadang samadhiyami. Adinādāna veramani sikkhapadam samadhiyami. Adinādāna veramani sikkhapadang samadhiyami. Kāmesu micchācārā veramani sikkhapadam samadhiyami. Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami. Musāvādā veramani sikkhapadam samadhiyami. Musāvādā veramani sikkhapadang samadhiyami. Suramēraya majjapamā daṭṭhānā veramani sikkhapadam samadhiyami. Suramere majjapama daṭṭhāna veramani sikkhapadang samadhiyami. Sadhu, sadhu, sadhu. Sadhu, sadhu, sadhu. Now we will pay our homage to the Blessed One, Supremely Enlightened Lord Buddha. We are passing the Vesak month, stepping into the Poson month. These 2 months and even the month after Asala are very significant 3 months. And so therefore, let us take this opportunity to come together, joining the temple and gaining the necessary merits and blessings. So let us pay our homage to the Buddha, Dhamma, Sangha together.
Namo tassa භගවතු bhagavato අරහතෝ සම්මා සම්බුද්දස්ස Namo tassa භගවතු bhagavato අරහතෝ සම්මා සම්බුද්දස්ස Namo නමෝ තස්ස tassa භගවතු bhagavato අරහතෝ සම්මා සම්බුද්දස්ස Iti piso භගවාරහං සම්මා සම්බුද්ධෝ Vichacharana සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ Anuttaro පුරිස ධම්ම සාරති සත්තා Deva Manussanam බුද්ධෝ භගවාති Buddhang Jivitang යාව නිබ්බානං සරණං ගච්ඡාමි Swakhato Bhagavata ධම්මෝ සම්දිට්ඨිකෝ Akaliko ඒපස්සිකෝ පනයිකෝ Panchatang වේදිතම්බෝ විඤ්ඤෝයිති Supatipanno භගවතෝ ශාවක සංඝෝ Jupatipanno භගවතෝ ශාවක සංඝෝ Nyaya patipanno භගවතෝ ශාවක සංඝෝ Samici patipanno භගවතෝ ශාවක සංඝෝ Yatidang cattari පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා es bhagavato ශාවක සංඝෝ Ahuneyo පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ Anuttarang පුඤ්ඤං ලෝකස්සාති Mandami cetiyang sabbang සම්බටානේසු පතින්දිතං Saririka dhatu මහා බෝධින් බුද්ධ රූපං සකලං Sadayassa mule නිසින්නෝව සම්බාරි විජයං අකං Patto sabbang යුතං සත්තා වන්දේතං බෝධිපාදපං ete මහා බෝධි ලෝකනාතේන පූජිතා pite නමස්සාමි බෝධි රාජා නමන්තුතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං චයං කමමේ ධම්ම සම්දින්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං චයං කම මේ සංඝ සුපටිපන්න අනුන්තර මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා ආකාසත්තා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති
ඉදං මේ ඥාතිනං නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු සාදු සාදු. Now we are proceeding into our Sinhala Dhamma sermon that will take place about 15 to 20 minutes. I very respectfully invite our most reverend, most venerable Dikwelle Sira Sumana Pandita Hamguru for the Sinhala Dhamma sermon. අද දවසට නියමිත සිංහල ධර්මානුශාසනාව පවත්වන ලෙස මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මාතර දික්වැල්ල වැවුරු කන්නල බුදුරජ මහා විහාරස්ථානයේ විද්‍යාතුංග පිරිවෙනේ පරිවෙනාධිපති වශයෙන් කටයුතු කරන බර්ලින් බෞද්ධ විහාරයේ අනුශාසක වශයෙන් කටයුතු කරන අතිගෞරවනීය දික්වැල්ලේ සීල සුමන පඬිත හාමුදුරන් වහන්සේට අද දිනේට නියමිත සිංහල ධර්මානුශාසනාව පවත්වන ලෙස කවුරුත් ආරාධනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය හාමුදුරන් වහන්සේ පින්නතුනි අද දහම් සිසිල වැඩසටහනේ මාතෘකාව බවට පත් වෙන්නේ පින් කිරීමෙන් නිවන් මාර්ගට පිවිසෙන්නේ කොහොමද කියන මාතෘකාව. අපි මේ අවස්ථාවේ පින් කියන්නේ මොකද්ද, ඒ වගේම කුසල් කියන්නේ මොනවද කියලා අපි පැහැදිලි කරගන්නට ඕන. පුණ්‍ය නැත්නම් පින් කියන එකේ තේරුම චිත්ත සංතානය පිරිසිදු කරන අර්ථයෙන් පින කියලා කියනවා. ඒක පාලි ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන්නේ හදයන් පුනාතීති පුඤ්ඤං කියලා. හදවත සතුටු කරන පිරිසිදු කරන නිසා තමයි පින කියලා කියන්නේ. ඒ හිතේ හටගන්න ලෝභ දෝෂ මෝහ කියන මේ ක්ලේශ ධර්මයන් නැත්නම් ක්ලේශ ගති කෙලස් ගති දුරු වීම තමයි කුසලය කියලා කියන්නේ. ඒතර පින කියලා කියන්නේ චිත්ත සංතානය පිරිසිදු කරන දේවල්. ඒ වගේම කුසල් කියලා කියන්නේ ඒ හිතේ ඇතිවෙන කෙලෙස් ලෝභ දෝෂ මෝහ කියන කෙලෙස් ගති දුරු වීමට තමයි කුසල් කියලා කියන්නේ. ඒතකොට සිත පිරිසිදු කරන නිසා තමයි පින් කියන නාමයෙන් හඳුන්වන්නේ. එකම වෙලාවේ එකම සිතේ මේ දෙකම කෙරෙනවා. ඒක උපමාවකින් දක්වලා තියෙනවා. හරියට පහනකින් එළිය වැටෙන එකයි අඳුර නැති වෙන එකයි වගේ. ඒ දෙකම එකම වෙලාවට එකම මොහොතේ සිදුවෙන කාර්යයක්. පහනකින් එළිය වැටෙන එකයි අන්ධකාරය නැති වෙන එකයි. ඒ වගේ සිතේ පහළ වෙන තියලා තියෙන මේ ලෝභ ආදී අකුසල ධර්මයන් නැත්නම් උපක්ලේශයන් පහළ වෙන්නේ නැති වෙනකොට සිත පිරිසිදු වෙනවා. සිත පවිත්‍රත්වයටපත් වෙනවා. ඒ අනුව පහනට නම් දෙකක් යෙදෙනවා අපේ පාලි භාෂාවේ. එළිය පතුරවන නිසා පදීපෝ කියලා කියනවා. සංස්කෘත භාෂාවෙන් කියන්නේ ප්‍රදීප කියලා. පාලි භාෂාවෙන් කියන්නේ පදීප කියලා.
තව නමක් තියෙනවා පහනට පජ්ජෝතෝ කියලා. අඳුර නැති කරන නිසා අන්ධකාරය නැති කරන නිසා ඒ අර්ථයෙන් තමෝ නුදෝ කියලා කියනවා. ඒ වගේම තමන්සි කියලා කියනවා. මේ හැම වචනයක්ම පහනට ප්‍රදීපයට කියන වචන. අපි පහන් පූජා කරනකොට ඒ කියන ගාථාවේ ඝනසාරප්ප දිත්තේන කියන ගාථාවේ කියවෙන පදයක් තමයි දීපේන තම දන්සිනා කියලා. දීපේන තම දන්සිනා කියලා කියන්නේ අඳුර නැත්නම් අන්ධකාරය නැති කරන මේ පහනින් කියන එකයි. ඒකට කියන්නේ යතාව සරස ලක්ෂණය කියලා. ඒ කියන්නේ හිත ඇති හිත නැති සෑම දෙයකම මේ ස්වභාවයේ ලක්ෂණය තියෙනවා. කියන්නේ පණ ඇති පණ නැති සෑම වස්තුවකම මේ ලක්ෂණය දකින්නට ලැබෙනවා. ඒ වගේ එකම සිතේ මේ පිනයි කුසලයයි කියන දෙකම පහළ වෙනවා. ඒක නිසා මේක දෙකක් කියලා දෙකක් මිසක් ධර්මතා දෙකක් නොවේ. බොහෝ දෙනා වටහාගෙන තියෙන මේක ධර්මතා දෙකක් කියලා. ධර්මතා දෙකක් නොවේ. එකම අවස්ථාවේ පහළ වෙන අවස්ථා දෙකක් පමණයි. දස පුණ්‍ය ක්‍රියා ගත්තොත් ඒ දස පුණ්‍ය ක්‍රියා කියන එකේ කුසල අර්ථයක් තියෙනවා. කුසල කියලා කියන්නේ කෞශල්‍ය, දක්ෂතාවය, නිපුණත්වය කියන එක තමයි ඒකේ සාමාන්‍ය අර්ථය කුසල් කියන එකේ. ඒ අනුව ඒ සිත පිරිසුදු කරන අර්ථයෙන් පින කියලා කියනවා. ඒ වගේම කෙලෙස් නැති කරන අර්ථයෙන් කුසල් කියලා කියනවා. පින් අනුමෝදන් කරන්නත් පුළුවන්. ඒ පින් අනුමෝදන් කරන්නට ඒ දස පුණ්‍ය ක්‍රියාවල තියෙන පත්ති දාන කියලා එක අංගයක්. පත්ති දාන කියලා කියන්නේ පින් අනුමෝදන් කිරීම කියන එකයි. පින් බහුල පුජ්‍යලයන්ට නැත්නම් පුණ්‍යවන්ත පුජ්‍යලයන්ට පින තියෙන පුජ්‍යලයන්ට ඉක්මනින්ම පහසුවෙන් ධාන ලබා ගන්න ඒ වගේම සත්‍ය අවබෝධය කරගන්නට හැකි බව බුදුහාමුදුරෝ දේශනා කළා. පින් බහුල තියෙන නැත්නම් පින් වැඩි කට්ටියට ඉක්මනින් ධාන ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. පින් කියන දේවල් ලෞකික ජීවිතයට වගේම ඒ ලෝකෝත්තර ජීවිතයටත් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන බව තමයි අපිට ධර්මානුකූලව අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. ධර්මයට අනුව අවබෝධ කරගන්න පුළුවන් වන්නේ මේ පින් කියන දේවල් ලෞකික ජීවිතය කියන්නේ මෙලොව ජීවිතයට, ඒ වගේම ලෝකෝත්තර ජීවිතය කියන්නේ මේ ලෝකයෙන් ඈතර වෙන ජීවිතය. ඒ දෙකටම අවශ්‍ය වෙන පින කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. බොහෝ අය කල්පනා කරන්නේ පින් කියන දේවල් නිකන් සැප ලබා ගන්නට අවශ්‍ය දෙයක් පමණයි කියලා. නමුත් බුදුහාමුදුරුවම නොයෙක් සූත්‍ර දේශනාවල පැහැදිලි කරලා තියෙනවා එක් අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ දේශනා කළා මහණෙනි පිනට බය වෙන්නට එපා. පින කියලා කියන්නේ සැපයට තවත් නමක් කියලා. මා භික්ඛවේ පුඤ්ඤානං භායිත සුකස්සේතම් භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤානන්ති කියලා උන්වහන්සේ පැහැදිලි කළා. පිනට තමයි සැප කියලා කියන්නේ.
ඒතර පින් ඇති එක්කෙනා තමයි මෙලොව සැප ලබන්නේ. එතකොට අද බෞද්ධයෝ ගැන කල්පනා කරනකොට පින්කම් කළා, දන් දීලා, ඒ වගේම සිල් රැකලා ඒ ආනිසංසයෙන් නිවන් දකින්න බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්න. දන් දීමෙන්, ඒ වගේම සිල් රැකීමෙන් ඒ ආනිසංසය තුලින් නිවන් අවබෝධ කරගැනීමේ බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් නිර්වාණ අවබෝධයට නැත්නම් නිවන් දකින්නට ඒ පින් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. බුදු කෙනෙකු දැක්ක පමණින්, ඒ වගේම බුදු කෙනෙකුගේ ධර්මය අහපු පමණින් හැම කෙනෙකුටම නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ බුදුවරයන් වහන්සේලා දේශනා කරන ධර්මය අහලා බොහෝ සත්වයන් සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණිලා නිවන් දකින්න බව සත්‍යයක්. ඒක අපි බණ පොතෙන් අහලා තියෙනවා. මේ ධර්මය ශ්‍රවණය කරනකොට අහලා තියෙනවා බොහෝ සත්වයෝ එක ගාථා ධර්මයක් අහලා මාර්ගඵල වලටපත් වුණා කියලා. ඒත් ඒ පිපෙන්න තියෙන තරම් නොවඩිච්ච නෙළුම් මලක් වගේ ඒ හිරු රශ්මිය ලැබෙන්නේ නැත්නම් ඒ මල පිපෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ මාර්ගඵල ලබන්නට නම් හේතු සම්පත් තියෙන්නට ඕන. හේතු සම්පත් නැති අයට බුදුහාමුදුරන්ගේ ධර්මය ඇහුවත් ඵලයක් ලබන්නට නැත්නම් නිර්වාණ අවබෝධයක් ලබන්නට පුළුවන් කමක් නැහැ. අනේ හේතු සම්පත් අනුවයි ඒ පුජ්‍යලයාට ඒ ප්‍රතිඵලය ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. බුදු කෙනෙක් නැත්නම් බුදුහාමුදුරු කෙනෙක් දේශනා කරන ධර්මය, ඒ පරමාර්ථ ධර්මය, චතුරාර්ය සත්‍ය ධර්මය අති සූක්ෂම, අති ගාම්භීර වූ ධර්මයක් හැටියට තමයි උන්වහන්සේ දේශනා කළේ. ඒක සාමාන්‍ය පුජ්‍යලයකට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ ධර්මය හැම දිනාටම අවබෝධ කරගන්න බැරි නිසා තමයි උන්වහන්සේ මුලින්ම ඒ ධර්මයේ දේශනා කරන්නට අදිමදි කළේ. අවසානයේදී ඒ මහා බ්‍රහ්මයාගේ ආරාධනාව පරිදි තමයි උන්වහන්සේ දේශනා කළේ මේ ධර්මය අවබෝධ කර ගැනීමට පුළුවන් අය ඉන්නවයි කියලා. අල්ප රජස් ඇති අය කියලා. ඒ මහා බ්‍රහ්මයාම ප්‍රකාශ කළා අල්ප රජස් ඇති අය ඉන්නවයි කියලා. අල්ප රජස් කියන්නේ කෙලෙස් අඩු අය ඉන්නවා. අන්න එවැනි අයට මේ ධර්මාය අවබෝධ කරගන්න පුළුවන් කියලා ඒ මහා බ්‍රහ්මයා ප්‍රකාශ කළාට පස්සේ තමයි බුදුහාමුදුරු මේ ධර්මයේ දේශනා කරන්නට කැමති වුණේ. ඒ නිසා ඒ ධර්මය අවබෝධ කරගන්නට නම් ඉස්සර ජාතිවලදී ස්කන්ධ ආදී ඒ ධර්ම විභාගයන් ඉගෙනගෙන ප්‍රඥාව දියුණු කරගෙන සිටින සත්වයන්ට පමණයි මේ ධර්ම අවබෝධය මනවින් වටහා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ ධර්මයේ ඇහුවත් මාර්ග ඵලයකට පැමිණෙන්නට හැම දිනාටම පුළුවන් කමක් නැහැ. ඒනොත් කී සුළු ප්‍රමාණයකට පමණයි මේ මාර්ගඵල වලටපත් වෙන්නට පුළුවන්කම ලැබේ. අපිට ඒක බණ කතා වලින් පැහැදිලි වෙනවා. බුදුහාමුදුරන්ගේ කාලෙත් මේ ධර්මය අහපු ඒ දහස් සංඛ්‍යාත පිරිස අතුරින් ඉතා සුළු පිරිසක් තමයි ඒ ධර්ම අවබෝධය කරගත්තේ. බුදුහාමුදුරන්ගේ කාලේ හිටි ප්‍රසිද්ධ රජ කෙනෙක් තමයි කොසල් රජතුමා. ඒ කොසල් රජතුමාට දේශනා කරපු වෙනම ධර්ම කොටස තියෙනවා අපේ ත්‍රිපිටකය තුල. ඒ කොසල් රජුරෝ කොයිතරම් බණ ඇහුවත්
මාර්ගඵල අවබෝධ කරගන්න බැරි වුණා. නිර්වාණය අවබෝධ කරගන්න බැරි වුණා ඒ කොසල් රජතුමාට. ඒ නිසා ඒ කොසල් රජුරෝ ප්‍රතග්ජන අවස්ථාවේ ඉඳෙද්දිම තමයි පරලෝකීය මරණයටපත් උනේ. ඒ වගේ තමයි භික්ෂූන් වහන්සේලා අතරත් ඒ වගේ භික්ෂූන් වහන්සේලා හිටිය. සුනක්කත්ත කියන භික්ෂූන් වහන්සේ. ඒ සුනක්කත්ත භික්ෂුවත් ඒ වගේ කෙනෙක් හැටියට සඳහන් වෙලා තියෙන්නේ. ඒ ආනන්ද හාමුදුරුවෝ ආදී ඒ භික්ෂූන් වහන්සේලා සමගම පැවිදි භූමියටපත් වෙච්ච කෙනෙක් තමයි සුනක්කත්ත කියලා කියන්නේ. ඒ අනුව අපට පැහැදිලි වෙනවා ඒ ඉස්සර ජාතිවල පුරපු ප්‍රඥා පාරමිතාව. ඒ පාරමිතාවන් අතුරින් තාම වැදගත් පාරමිතාවක් තමයි ප්‍රඥා පාරමිතාව කියන්නේ. ඒ ප්‍රඥා පාරමිතාව නොතිබිච්ච නිසා කොයිතරම් බණ ඇහුවත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට බැරි වෙච්ච නිසා ඒ පෘථග්ජනව මිය පරලෝ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපට නිවන් දකින්න බලාපොරොත්තු වන අය දන් දීම, සිල් රැකීම පමණක් නොවේ, ආර්ය ප්‍රඥාව කියන එකත් අපි දියුණු කරන්නට ඕන. ඒ ප්‍රඥාව දියුණු කරගත්ත තරමට තමයි මේ ධර්ම අවබෝධය පහසුවෙන් ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ධර්ම අවබෝධයට අවශ්‍ය ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන් ස්කන්ධ පංචකය, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයක් තියෙනවා. ඒ වගේම ආයතන 12ක් තියෙනවා. ඒ වගේම ධාතු වශයෙන් 18ක් තියෙනවා. 18ක් කියන්නේ 18ක් තියෙනවා ධාතු. ඒ වගේම ඉන්ද්‍රිය 22ක් තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම වශයෙන් 20ක් තියෙනවා. 22ක් තියෙනවා. 22 කියන්නේ 22ක්. ඒ වගේම චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදය වගේ ධර්මයන් ඉගෙන ගැනීමෙන් තමයි මේ ධර්මාවබෝධයට ඉඩකඩ ලබා ගන්න, ධර්මාවබෝධය ඇති කර ගන්නට පුළුවන්කම ලැබේ. ඒ වගේම මේ ධර්මාවබෝධය ඇති කර ගන්නට ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියන එක අවශ්‍ය වෙනවා. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇතුව සුගතියේ උපදින අයට පමණයි මේ ධර්මාවබෝධය ලබා ගන්න පුළුවන් කියලා අපේ ධර්මයේම පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා නිර්වාණ අවබෝධය ලබන්නට බලාපොරොත්තු වන හැම කෙනෙක්ම පාරමිතා සම්පූර්ණ කර ගන්නට ඕන. ඒ පාරමිතා කියලා කියන්නේ පරතරට යන ධර්මතා. පරතර කියන්නේ නිවන් මඟ. ඒක තමයි පරතර. ඒ ගුණධර්ම සම්පූර්ණ කරන තරමට අපට මේ ධර්මාවබෝධය ලබා ගැනීම පහසු වෙනවා. බුදු හාමුදුරු කෙනෙකුගෙන් මේ ධර්මය ඇහුවත් මාර්ගඵල ලබන්නට නම් මේ පාරමිතා ධර්ම සම්පූර්ණ කළ යුතු වෙනවා. මේකල අද සමාජය ගැන කතා කළොත් බෞද්ධයන් විසින් දාන ආදී පින්කම් කළා මරණින් මත්තේ දුගතියකට යන්නේ නැතුව සුගතියකට උපදින්නට පින් කරනවා. ඒ වගේ පින් නැතුව පවින්ම බරිතව නැත්නම් පාපයන් කරමින් ඉඳලා මරණින් මත්තේ නරකාදීක උපන්නොත් ඒ නරකාදී සිටින සත්වයන්ට කුපමණ බුදුවරු පහළ වුණත් ඒ බුදුවරයන් උපන් බවක්වත් දැනගන්නට ලැබෙන්නේ නැහැ. මොකද නරකාදී ඉපදිච්ච කෙනෙකුට
මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වුණත් දැනෙන්නේ දැනගන්න විදියක් නැහැ. හැබැයි සුගතියේ ඉපදිලා හිටියොත් ඒ පුජ්‍යලයන්ට මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වුණා කියන සංඥාව ලැබෙනවා. ඒ වගේ මේ බුදුහාමුදුරුවෝ දකින්න ලැබෙනවා. ඒ නිසා දන් දීම් වගේ පින්කම් වල කිරීම තුළින් බුදු කෙනෙක් දකින්නට උපකාර වෙනමයි කියන එක අපට පැහැදිලි. ඒක ලෞකික ජීවිතයටත් ලෝකෝත්තර ජීවිතයටත් පිටිවහලක් වෙන උදව්වක් වෙන. අපට ඒක ත්‍රිපිටකයෙන් පැහැදිලි කරලා තියෙනවා. ඒ පක්ෂීන්ට කුරුල්ලන්ට පියාපත් තියෙනවා වගේ මිනිස්යන් වශයෙන් මිනිසුන්ට පාදයන් තියෙනවා වගේ බුදුවරුන් සමීපයට නිර්වාණය දිශාවට ගමන් කරන්නට උපකාර වන අර්ථයෙන් චරණ කියලා කියනවා. ඒ චරණ කියන වචනේ අර්ථ කීපයක්ම තියෙනවා. චරණ කියලා හැසිරීම අර්ථයෙන්ුත් කියනවා. ඒ වගේම පාදයන්ටත් කියනවා චරණ කියලා. ඒ වගේ ස්කන්ධ ආදී ධර්ම વિશે තිබෙන මේ ආර්ය ඥානයට කියනවා විද්‍යා කියලා. අපේ බුදුහාමුදුරුවෝ ඒ බුද්ධත්වයෙන් පස්සේ දේශනා කරපු පළමු දේශනාව මංගල ධර්ම දේශනාවේදී කිව්වේ විද්‍යා උදපාදි කියලා. විද්‍යාව පහළ වුණා කියලා. ඒතර විද්‍යාව කියලා කියන්නේ මේ ස්කන්ධ ආදී ධර්ම વિશે තිබෙන ආර්ය ඥානයට තමයි විද්‍යාව කියලා කියන්නේ. ඒ වගේම ඒ දස පාරමිතා වලින් පඤ්ඤා පාරමිතාව නැතුව ඒ ඉතිරි පාරමිතා වලට චරණ පක්ෂයට අයිති කියන එකයි දක්වන්නේ. ප්‍රඥා පාරමිතාව විතරක් විද්‍යා කියන පක්ෂයට අයිතුලත් වෙනවා. එතකොට පාරමිතා 10ක් තියෙනවා. ඒ පාරමිතා 10න් පඤ්ඤා පාරමිතා විද්‍යා කොටසට අයිති වෙනවා. අනිත් පාරමිතා 9 චරණ කොටසට අයිති වෙනවා. ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණ අවබෝධයට මේ විද්‍යා චරණ කියන දෙකම සම්පූර්ණ කළ යුතු වෙනවා. ඒතර බුදුහාමුදුරන්ගේ එක ගුණයක් තමයි විද්‍යා චරණ සම්පන්නෝ කියලා. ඊතිපිසෝ ගාථාව තුළ තියෙන්නේ ඒ ගුණය. ඒ ගුණය සාමාන්‍ය පුජ්‍යලයන් තුළ යම් පමණකට දියුණු කරන්න පුළුවන්. මෙන්න මේ චරණ විද්‍යා ගුණයන් පුහුණු කිරීම තුළින්. කුසල කියලා කියන්නේ අපි කලින් පැහැදිලි කළා වගේ ඒ සූත්‍ර ගණනාවකම දැක්වෙන ආකාරයට තමන් තුළ ඇති කරගන්නා වූ දක්ෂතාවයන්, නිපුණතාවයන් ඒවා යහපත් පැත්තට, හොඳ පැත්තට, ලෞකික ලෝකෝත්තර පැත්තට බරව කරන දේවල් තමයි මෙතෙන්දි කරන කෞශල්‍ය කියලා කියන්නේ. ඒවා සියල්ලම සිත, කය, වචනයෙන් ඒ පවිත්‍ර කරගෙන සිද්ධ කරන යහපත් ක්‍රියාවන්. අපේ දොරටු තුනක් තියෙනවා සිත, කය, වචනය කියලා. ඒ දොරටු තුන පවිත්‍ර කරගෙන කරන ක්‍රියාවන් තමයි මෙතෙන්දී කුසල නැත්නම් කෞශල්‍ය කියලා කියන්නේ. ඒ වගේම යමක් කිරීමෙන් නිර්වාණය පිණිස ඒවා හේතු වෙනවා නම් අන්න ඒවා කුසල ගණයට ඇතුළත් වෙනවා. නිවනට අදාළ කරගෙන කරනවා නම් අපි යම් ක්‍රියාවක් ඒව තමයි කෞශල්‍ය හැටියට නැත්නම් කුසල් හැටියට ගන්නේ. ඒ අනුව අපිට පැහැදිලි කරන්න පුළුවන් ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. බෝධි කියලා කියන්නේ මෙතන නිර්වාණය. නිර්වාණයට හේතු වන ධර්මතා 37ක් තියෙනවා. අන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිම කුසල් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ වගේ ධර්ම සම්මා වායාම, සම්මා සති කියන දේවල් වල පිහිටලා
වර්ධනය කරන්න වඩන්නට ඒ කියන එක තමයි අපිට ධර්මයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සම්මා වායාම නිවැරදි වෑයම යහපත් වෑයම සම්මා සතිය කියන්නේ යහපත් සතිය සිහිය. අන්න එතකොට තමයි මේ ධර්මයේ නිවැරදිව වඩන්නට නිවැරදි මාර්ගයට පිවිසෙන්නට පුළුවන්කම ලැබේ. ඒ බුද්ධ ශ්‍රාවකයන් ලෙස සිව්වන පිරිසටම මේ උතුම් කුසල් වල අප්‍රමාදීව හැසිරෙන්නට කටයුතු කරන්නට අපේ බුද්ධ දේශනාවෙන් පැහැදිලි කරලා තියෙනවා. අන්න එතකොට තමයි අපේ අවසාන අරමුණ නිර්වාණ මාර්ගයට පිවිසෙන්නට අපට හැකියාව ලැබෙන්නේ කුසල ධර්ම වර්ධනය කිරීමෙන්. ඒ කුසල ධර්ම වල නිරත වීමෙන් පමණයි අපට නිවන් මඟට පිවිසෙන්නට පුළුවන්කම ලැබේ. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඒ උතුම් ධර්මානුශාසනාව අප කෙරෙහි අනුකම්පාවෙන් පවත්වනු ලැබුවේ අතිගෞරවනීය දික්වැල්ලේ සීලසුමන පඬිතු හාමුදුරන් වහන්සේ. මහා ග්‍රීස්මයකට සිසිල් දිය ධාරාවක් වැටුනහම අපේ හිතට අපේ ගතට අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. ඒ වගේම සුවයක් දැනෙනවා. ඒ විදිහට අපේ හිතටත් ඒ දහම් සිසිලස මේ ගිනිගෙන රාග ద్వේෂ මෝහ වලින් ගිනිගෙන දැවෙන ලෝකයට ඒ දහම් දිය දහරාවක් ලබා දෙමින් සිදු කරපු ඒ උතුම් පින්කම වෙනුවෙන් අපි උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමු, ආශිර්වාද කරමු. උන්වහන්සේ බොහෝම අනුකම්පාවෙන් සෑම ඉරිදා දිනකම විහාරස්ථානයේ මේ වැඩසටහනට සම්බන්ධ වෙමින් මේ වැඩසටහන පෝෂණය කරමින් ඔබ අපහා රැඳී සිටමින් කටයුතු කරනවා. ඉතින් අපි උන්වහන්සේට පින් දෙනවා, සෙත් පතනවා, ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්ම දානමය පින රැස් කරගත් ඔබටද ඒ විදියටම දිවා රෑ පැය 24ම රාග දේශ මෝහ වලින් ගිනිගෙන දැවෙන මේ ලෝකයට දහම් වරුසාවක් වැස ඒ සිසිලස දැනි නිවීමක් පහන් වීමක් වේ උනාද ඒ උතුම් පුණ්‍යානුමෝදනාව සැලසේවා, ආශිර්වාද සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි ඉංග්‍රීසි ධර්ම දේශනාවට යොමු වෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. Now we are moving to listening to the Dhamma in English. Namo tassa bhagavato arahato samma sambuddhassa. Homage to the Blessed One, supremely enlightened Lord Buddha. Today, our subject is a very special one. Perhaps you may not know the importance of this. The title, the topic today, how gaining merits can lead the way to realizing Nibbana. These two words are very confused among most of our community. In fact, that reason causes us traveling in this samsara. What are the words, two words I mentioned here about merits, translated as punya or kusala. The other word in the title today is Nibbana. So there are huge confusions, complications, unclear nature of those two. Yet it is very simple. However, to understand that simplicity, we need a lot of practice
lot of wise reflection, lot of thinking, also researching about those two. So this is an opportunity for all of us to make us close into this realization how merits can help us, whether it is punya or kusal, whether it is pina or kusale. Those two words are very identical, and it has very, very close similarities. I will explain why it is so important to understand distinctively, identically. Before that, I would explain whether it is really important for us to spend a lot of time on speculations of all these two words. It's not important, but there is a stage that to identify it clearly is extremely important. So it need to be practiced gradually. If we try to do it at the very beginning, that could make us call mental proliferation. We are just developing some prapanchas, phenomena in the mind that could affect our understanding as well as benefits very seriously. First, I would take few minutes to explain the merits. We call punya is something done that purifies, cleanses the mind. So pina, punya means a thing that makes our heart lighter, makes our mind clearer, makes our mind happy. Kusal is something to skillfully develop. That lead into further progress in our professionality, proficiency or efficiency in our skillful thinking and attaining states. This punya has the power of purifying the mind, particularly three evil roots: greed, hatred, delusion. Now I would like you to experience how those three roots can impure, like a well or pot of water. If it is dirty, not purified, we can't benefit from that. So the merits punya purify this impurity nature of the mind. So it's very important. Without that, we can't start our journey. Therefore, the merits can be looked upon as those actions that improve the quality of the mind. Making merits ensures all of us lead a balanced, righteous, harmonious life. That is why it leads into Nibbana. Another nature, fruit of merits, opens doors for everywhere. A meritorious man or a woman generally find his or her way unobstructed, smooth in general.
the power of merits will not only be experienced in this life, it also in the subsequent lives. Buddha once said, merits is something that fire or earthquakes can't be destroyed. Neither water drawn its effects. In another word, these merits can't be stolen or destroyed after someone accumulated those good merits. How can we acquire merits? Remember the brief admonition from all the Buddhas, not only one Buddha. Sabba papassa karanam. The one aspect is to avoid from unwholesome things, evil things. You know, Buddhas are very profound in explanations, doesn't have to waste too much of mind. Then we have to understand the implication of that opposite of it. What does it mean? Abstaining from evil. Sabba papa sakaranam means we need to do merits. Kusalassa upasampada, the second one, if that is the same, he would not use the kusala secondly. Of course, there is a difference. Kusalassa upasampada, by developing, cultivating the merits, skillful nature, kusala, leads into nibbana. Sachitta pariyodapanam, third one is to purify this particular object, our mind. As I mentioned, what it impures by greed, hatred, and ignorance, this happens all the time. That is what makes the problem. Is the only thing that can pure that quality of the mind is merits, doing merits, engaging merits. Buddha here mentioned 10 meritorious deeds for us to practice. Those 10 can be categorized into 3 main sections. The first one is called dana, generosity, purifies our mind, that is called merits. Second category is called sila, morality. Observing sila is a very important thing that purifies our mind, eliminates those impurities of the mind, or leading us into the nibbana, without which there will be no way that we practice, we gain the nibbana. The third category is called meditation, bhavana. Under dana, so in these 10 meritorious actions that purifies the mind, called merits. Merits means purifying the mind, make us happy here and hereafter. There are few things, what we call dana. Dana means charity, sharing of merits, rejoice in others' merits, pattanumodana. This brings and overcomes joy. Normally, this brings joy, and it helps us to overcome the jealousy and selfishness. This jealousy and selfishness is a very subtle concomitants in our mind that are very important factors for us to understand. Second category called sila, the morality. In the 10 meritorious actions, dasa punya kriya, paying respect, garavocha, providing service in helping others, that overcomes attachments and anger. That you can see how these merits can lead into nibbana. So by practicing morality, we let go our attachments and anger by helping others. The third one called bhavana, meditation
comes under listening to Dhamma. Even this is a meditation. Also, teaching the Dhamma is a form of meditation. And straightening one's view, those three comes under the bhavana or meditation in the 10 meritorious deeds. What these three things under meditation does, it overcomes delusion and wrong view. So if I brief, because it's a very important thing that you all are listening today, dana helps to overcome jealousy and selfishness. What we mean by dana in the 10 meritorious deeds: charity, sharing of merits, punyanu modana, pindima, pin anumodan vima, and rejoice in merits. Those are dana. Sila is paying respect, morality, and providing services to others. Bhavana means listening to the Dhamma, teaching the Dhamma, and straightening the right view. That eliminates the delusion and wrong views. Let's go into now how we can identify this Nibbana aspect in this context. There are three kinds of enlightened beings. There are three ways that we normally know. What are those? Savaka, Pacceka Buddha, and Samma Sambuddha. That are the three ways that you and me can attain into that Nibbana. As a Sravaka, we attain the Arahant, or as a person, we can be a Pacceka Buddha, silent Buddha, and as a person, someone can attain the Samma Sambuddha. Their realization of Nibbana is identical. However, there are no different degrees or classes of that Nibbana. All they experience one level of Nibbana, not a different levels of Nibbana. I will come to this point at the very end of my talk by explaining the Sumana Sutta. Princess Sumana asked the Buddha this very question. In that discourse, he visited the Buddha and asked, Venerable Sir, some people do dana, some people don't. Will there be any difference if someone be reborn? Buddha says, of course. Then final question, the next she asked, if they were born in heaven, will there be difference? Of course. If they attain different stages, will there be difference? Of course. But what happens if they finally attain the full Nibbana? Is there any difference of people with merits, people with no merits? Buddha says, no, there are no difference in Nibbana. That is same. So this attaining this Nibbana, there are two kinds of arahantships. For as a Savaka, there are two kinds of arahantships. That two kinds based on two duties or vocations. So what are those two? Vipassana Dura practice. That means by practicing Vipassana meditation, inside meditation, that leads into Nibbana, which means Sukha Vipassaka, eliminating of lobha, greed, dosa, hatred, moha, ignorance. That way, person called Suska Vipassaka, that is kind of a very dry version. Special powers that someone need to go in this way. The other way is called Grantha Dura, embracing all aspects of religious life, not just study, but an entire way of living or way of practicing, leads to this enlightenment called Chatu Patisambhida, which means with 4 special qualities. So Grantha-dura can attain Nibbana in the category called Chatu Patisambhida, with
4 special qualities. What are those 4 special qualities? Atta, Dhamma, Nirutti, Patibhana. What is Atta? Atta means analytical knowledge of meaning. What is dependent origination? Nibbana, meaning of words. Kamma, results. Functional consciousness. That is why I said, to understand this punya, merits, skillfulness, kusala, are very important in this category. Those who are going in this way, Chatupattisambhida, enlightenment, they need to identically know this analytical knowledge of meaning of differences of the words. The second one of Chatupattisambhida, 4 special qualities called Dhamma, analytical knowledge of Dhamma. Every cause produces a result, the noble path, the spoken word, the wholesome, the karmic, or unwholesome. We have to understand analytically those things, and that is called Dhamma. Atta, Dhamma. The next one is called Nirutti. Nirutti also helpful. That means you analytically gain the knowledge of the language concerning these concepts or certain words. Patibhana means analytical knowledge of the kinds of all the previous 3. Patibhana. If we understand in details the objects and functionality of Atta, Dhamma, Nirutti is called Patibhana. Through these 2 different ways of attaining enlightenment or Nibbana, there are gradual path you all know called Sotapanna, stream enterer, Sakadagami, once returner, Anagami, non-returner, then Arahant, called sainthood. This is what Buddha tried to explain Sabbapapassa Akaranang Kusalassa Upasampada Sachitta Pariyodapanang, very, very simple way. What it means, he encouraged us to do merits, engage in skillful actions, avoid evil actions. What happened? It stopped us going into lower realms called apayas. By engaging ourselves in good actions. This is something to do, not just to understand and gain the knowledge. Buddha explained in Anguttara Nikaya, Punyabhisanda Sutta, 8 factors that day and day out generate these necessary merits that enable, facilitate us to attain the Nibbana. What are those? As a disciple, we need to take the refuge in the Tathagata, the Lord Buddha. By taking the refuge, it helps us to gain our good complexion, good health, good know any difficulties in our physical or mental nature, and also enables us to be born in heavenly realm that eventually leads into Nibbana. So in the Punyabhisanda Sutta, there are 8 factors are being explained, which support our subject today very well. The first one is taking the firm refuge in the Tathagata, the Blessed One. This is day and day out merit generating wonderful thing. Second is to take the refuge in the Dhamma. Third one is take the refuge in the Sangha. Those 3. The rest of the 5 is great dana concepts. Those rest of the 5 is actually, in brief, abstaining from 5 precepts and practice dana. So when somebody practices the dana, that person should definitely be refraining from killing, refraining from stealing,
refraining from sensual misconduct, refraining from lying, refraining from intoxicants, then that person has completed 5 of those 8 explained in the Anguttara Nikaya Punyabhisanda Sutta. In the Anguttara Nikaya, another sutta called Kusala Sutta, it explains Katamancha Bhikkave Kusalam, Panati Pata Veramani, Adinnadana Veramani. So likewise, in this Kusala Sutta in Anguttara Nikaya, explain what is Kusal, what is merits, is none other than abstaining from these 5 precepts, where we even explain as Dasa Kusal. According to this sutta, by guarding, protecting our 3 doors, that is mind, speech, and body, we gain day and day out merits. In Samyukta Nikaya, Pabbatupama Sutta, Lord Buddha explained to the King Kosala, we are day and day out going through very difficult things because of this getting old, getting weak, getting into illnesses. You all know these days very clearly that kind of pressure, that kind of suffering can be overcome or eased only by practicing merits. That explained in the Samyukta Nikaya, Pabbatupama Sutta, by the Buddha to King Kosala. By practicing merits, there says Dhammacharya, Samacharya. That means a person develops these 10 wholesome qualities. We explain what those 10 wholesome qualities under Dana, Sila, Bhavana. In Anguttara Nikaya, Chunda Sutta, Buddha explained this Dasa Kusal helps to purify the mind. And it is called Arya Vinaya, the noble discipline that helps us to gain the highest Dhamma attainment. In Majjhima Nikaya, Veranjana Sutta explain Dasa Akusal or Adhammacharya or Visamacharya, which means 10 unwholesome deeds that impure our life. If we engage in those 10 things according to Veranjana Sutta in Majjhima Nikaya, there is no escape from lower realms called Apaya or going into very difficult times in our life. In Samyukta Nikaya, Akusala Dhamma Sutta explain very clearly the opposite of Noble Eightfold Path as Akusala or demerits. Micca Ditti, Micca Sankappa, Micca Vacha, Micca Kammanta, Micca Ajiva, Micca Vayama, Micca Sati, Micca Samadhi. The opposite of the Noble Eightfold Path is leading to very suffering journey in our life. So therefore, the Kusala, the merits means Noble Eightfold Path. Therefore, it explains and encourages us to practice Noble Eightfold Path. As you know, that is called middle path. And there is no other way. Ekayano ayam maggo, for what? To attain the Nibbana. So this is how it links our topic today. And this normally, this Noble Eightfold Path has to be developed under Sila, Samadhi, Prajna. Those under those categories. And this called Dukkha Nirodha Satya, which means the Nibbana. And what it does is to eliminate the greed. In another sutta in Samyutta Nikaya called Apara Sutta, Kanhan Dhammang Vipahaya Sukhang Bhaveta Pandito. Buddha explained
as wise person, you should avoid the evil or unwholesome actions and always practice the wholesome actions. In this sutta, what he explained really none other than 7 enlightenment factors to be developed. So you can see through these words, if you just take the literal words and try to criticize those words, we miss a lot. So Buddha explained by kanhan dhammang vippahaya sukkang bhaveta pandito means, that means eliminate the dark, black actions and practice the white, clear actions, which means merits. That what he mean to practice 7 enlightenment factors. What are those? Sati, Dhamma Vijaya, Viriya, Priti, Passaddi, Samadhi, Upekka. Those are the, for what? He says, Abhinyaya, Sambodhaya, Nibbanaya, Sangvattati, through which the person realizes the 4 noble truths that leads into enlightenment or realization of Nibbana. This is again something to practice, not just to, how the practice is bhavitaya, bahulikataya. So you have to associate it and engage more and more in it. In Samyukta Nikaya Kusala Sutta, Buddha explained, if there is something what he calls kusala or merits, is none other than the appamada. Appamada means diligence. So here another word for kusala or merits means appamada. He says those who are delay will always die. Those who are diligent goes into deathlessness, called nirvana. Again, in that discourse called Kusala Sutta, what he mean by cultivating 7 enlightenment factors, Satta Bojjanga. For what? That person enjoy the leisure, Viveka, Viraga, free from all these pain and heat and burning sensations in the life, we call fire, and the attachment and greed, that definitely what it means actually, it leads into Nibbana. In Samyutta Nikaya, there is another interesting discourse called Kusala Rasi Sutta. That means Kusal ras karanna, gain more merits. In that particular sutta, it explained none other than practicing for establishment of mindfulness, Satara Satipatthana. What are those? Mindfulness on body, mindfulness of feeling, mindfulness of mind, mindfulness of phenomena. Kayanupassana, Vedananupassana, Chittanupassana, Dhammanupassana. Atapi sampajano Vineya loke abhijjado manasam. Very interesting, those words. Atapi means very, very seriously, diligently. When somebody practice these 4 establishment of ardent effort, atap means ardent effort, when somebody practice this, abhijjado manasam, the person goes into Nibbana by eliminating all the mental worries, physical suffering, and all these things. And that is a merit. That is what Buddha says, Kusal. This Kusala Rasi Sutta particularly highlight 5 important factors called 5 hindrances, Pancha Nivarana. What are those 5 Nivarana? Kamachanda, Vyapada, Tinamidda, Uddacca Kukkucca, Vichikicca. They are very identical, very important in relation to the 4 mindfulness frames. If one practice 4 frames of mindfulness, the person would able to eliminate the 5 hindrances as explained in the Kusala Rasi Sutta in Samyutta Nikaya. In Anguttara Nikaya, Akusala Samapatti Sutta explain merits as 4 things. That's Saddha, Hiri, Otap, Virya, Panya. Those are the 5 things according to
Anguttara Nikaya Akusala Samapatti Sutta, what he means by merits or pina, kusal. Saddha, Hiri, Otap, Virya, Panya. What he means by akusal is a void of saddha, which means absence of faith. Then akusaleta ati lajjava, shame, not to do, shame to do any unwholesome things, and not having fear to do any unwholesome things, not having right effort for doing good things, and not interested in wisdom, like not interested in these programs or going into meditations or whatever, or reading Dhamma, not interested. They are more interested in some other normal activities. So that is explained very clearly as a path to Nibbana is merits or wholesome thing. In Majjhima Nikaya, Sevitabba Sutta explain that we need to really engage ourselves in the 10 meritorious actions, Dasa Kusal, to gain the right way of attaining Nibbana. So by looking into all these aspects, I would not go into the Sumana Sutta with Princess Sumana as explained. Sir, suppose there were two disciples equal in faith, ethics, and wisdom. One is giver, one is not. When their body breaks up after death, they are reborn in a good place, a heavenly realm. When they have become gods, would there be any distinction or difference between them? Lord Buddha said, there would be Sumana. Then it goes on and on and on, and finally asks, if that person be attain enlightenment, is there any difference? The Buddha said, no. So it ends this discourse saying the moon is so immaculate, journeying across the dimensions of space, outshines with radiance all the world's stars, so too a faithful individual, perfect in ethics, outshines with their generosity, and all the world's stingy people. The thundering rain cloud, its 100 peaks withered in lightning, pours down over the rich earth, soaking the plains and lowlands. Even so, an austere person, accomplished in vision, disciple of the fully awakened Buddha, surpasses stingy person in 5 respects: long life, fame, beauty, happiness. Blessed with riches, they depart to rejoice in heaven. So therefore, those who understand the benefits of Pina, merit, Kusal, and Nibbana rejoice in heavenly realms and definitely attain the supreme bliss of Nibbana. With this note, I would like to conclude my Dhamma sermon in English. May the merits be with all of us to attain the supreme bliss of Nibbana. Sadhu, sadhu, sadhu. Sadhu, sadhu, sadhu. That was a quite wonderful, quite detailed explanation of our topic today, and that is the significance of the Punya and Kusal, and especially to explain how these engaging in these will lead to will support and will lead to the attainment of the goal Nibbana. ධර්ම දේශනා බොහොම අපූර්වයි. මේ සිංහල ධර්ම දේශනාව අපේ සිල්සුන් ස්වාමීන් වහන්සේගේ සහ අපේ අකුල ස්වාමීන් වහන්සේගේ ඉංග්‍රීසි ධර්ම දේශනාව. දැන් ඉතින්
මම නම් ඒක මේ ධර්ම දේශනාවේ තිබුණු මේ විස්තර නිසා මම මේ ධර්ම දේශනාව තව පාරක් මේ YouTube එකට ගියට පස්සේ අහනවා මොකද ඒකේ මේ අපි ස්වාමීන් වහන්සේ මේ සඳහන් කරා බොහොම සූත්‍ර ගණනාවක්ම ඉතින් අපිට බොහොම වටිනවා ඒ කාරණා දැනගන්න වෙලාවක් තියෙනවා නම් අපි වගේ රිටයර් වෙලා ඉන්නාට මේ වගේ වැඩ කරන වෙලා තියෙනවා ඒක හින්දා මේ දැන් මේ තමයි අපි ප්‍රශ්න අහන වෙලාව ඕල් අපි සුපුරුදු පරිදි ප්‍රශ්න මේ අවස්ථාවේදී අහපු දෙයක් ගැන පැහැදිලි කිරීමක් එහෙම නැත්නම් මීට කලින් ඔයගොල්ලෝ කැමති කෙනෙකුට තිබිච්ච ප්‍රශ්නයක් එහෙම ඉදිරිපත් කරන්න පුළුවන් සුපුරුදු පරිදි කෙලින්ම අන්මියුට් කරලා කතා කරන්න එහෙම නැත්නම් chat එකෙන් අපිට message එකක් එවන්න ඒ ඕනම විදිහට පුළුවන් so I think it's a fantastically useful opportunity for to get your queries clarified and I await any questions from anybody ඒක උත්තරයක් එනකන් මම කාටවත් දැන්ට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවද එහෙම නැත්නම් එනකන් මම ස්වාමීන් වහන්සේලාට මම මේ මට පහළ වෙච්ච අදහසක් ගැන එක තා පැහැදිලි කිරීමක් ඒ අදහස තේරුණාද කියලා මම මේ අත් වශයෙන්ම දැන් අර අපේ හඳුන්නේ අපේ පින සහ කුසලය ගැන ඔය අපි මුලින් මම කිව්වා වගේ සමහර අය මේක අර කියන වගේ ටිකක් වරද්දගෙන ටිකක් කර මේක සම්පූර්ණ වෙනස් දෙකක් පින් කරන්නේ දිව්‍ය ලෝකයන් විතරයි සැප ලබන්න විතරයි අපිට ඉතින් ඒගොල්ලෝ කියනවා මේ පිනට නෙමෙයි අපි මුල් තැන දෙන්නේ කුසලයට තමයි. ඉතින් පින කරන්නේ මේ තවත් සංසාර දික් කර ඉන්න කට්ටිය. ඒ වගේ එහෙම කතා පවතිනවා. නමුත් දැන් මේ පැහැදිලි කිරීම හැටියට එකම බොහෝම වටිනා අපි ප්‍රගුණ කළ යුතු ධර්මතාවය ගැන ඒකේ දෙපැත්තකට කියන වචන දෙකක් තමයි පින හා කුසලය කියලා ඒ කාරණේ තමයි මට වැටහිලා තියෙන්නේ හඳුරන්නේ. මට වැටහිලා තියෙන්නේ පුණ්‍ය කර්ම ඒ කියන්නේ පින කියලා කියන්නේ මේ මමරත් මේ බොහොම වැදගත් මේ ධර්ම දේශනාව මේක හඳුරන්නේ හරිද වැරදිද කියලා නිවැරදි කරන්න මට තේරෙන විදිහට පින කියලා කියන්නේ ඒකෙන් ඇතිවන විපාක නෙමෙයි රිසල්ට්ස් මේ කියන්නේ මේ අපි කරපු ක්‍රියාවලියක් එහෙම නැත්නම් සිතිවිල්ලක් කායෙන් වචනයෙන් සහ හිතෙන් කරන එක්තරා සිතිවිල්ලක් නිසා ඒකෙන් ඇතිවෙන මේ රිසල්ට් එක තමයි පින කියලා හැඳින්වෙන්නේ ඒ පැත්ත නේද ඒක නිසා පින නිසා අපිට මේ උත්පත්ති ලැබෙනකොට හොඳ උත්පත්තියක් එනවා ඒ වගේ දේවල් වෙනවා නමුත් ඒ මගින් ඒ කරන ක්‍රියාවෙන් ඇතිවෙන මේ අපිට ඇතිවෙන මේ ස්කිල් එක ඒ කියන්නේ මේ ඒකින් අපිට ලැබෙන හැකියාවට ඒ හැකියාවෙන් තමයි අපි අරමුණ කරා අපේ ප්‍රයත්නය කරහා ඒ කියන්නේ නිවන් මඟ දක්වා ගෙනියන්නේ ඒ ලැබෙන හැකියාවට ඒ කියන්නේ එකම කරන දෙයින් අර ගුණයක් ලැබෙන එකට පින කියලා කියනවා ඒ අපිට ලැබෙන දක්ෂතාවයට ඒක අපිට උදව් වෙනවා නිවන් කරා ගමන් කිරීම සඳහා මම දන්නේ ඒක පැහැදිලිද කියලා මම කියපේ වචනය ගැන පොඩ්ඩක් පිළිතුරක් අපිට පින සහ කුසලය කියන එක මම කලින් පැහැදිලි කළා වගේ පින කියලා කියන්නේ හදයන් පුණාතීති පුඤ්ඤං කියලා විස්තර කරලා තියෙන ත්‍රිපිටකේ කියන්නේ චිත්තසංතානය පිරිසිදු කරන අර්ථයෙන් තමයි පින කියලා කියන්නේ. නමුත් කුසල් කියලා කියන්නේ ලෝභ දෝෂ මෝහ කියන මේ ක්ලේශ ගති දුරු වෙන එක ඒ අවස්ථාව තමයි එහිතේ යට ගන්න කෙලෙස් දුරු වෙන අවස්ථාව තමයි කුසල් කියලා කියන්නේ. ඒතර මේ දෙකම සිතේ හට ගන්නවා කියලා එකම අවස්ථාවක හට ගන්න පුළුවන් කියන එක තමයි ධර්මයේ කියන්නේ.
එතකොට ඒක අර මම උපමාවකින් දැක්කුවා පහනක් දැල්ලනකොට ඒ පහනෙන් ආලෝකයක් වැටෙනවා. ඒ ආලෝකය නිසා අන්ධකාරය පහ වෙලා යනවා. අන්න ඒ වගේ තමයි මේ පින සහ කුසලයේ කියන එක පැහැදිලි කරලා තියෙන්නේ උපමාවකින්. ඒතර අපි කුසල කියන ඒවා කෞශල්‍ය කියන එක දක්ෂතාවය කියන එක වර්ධනය කර ගන්නට ඕනේ. ඒ වර්ධනය කර ගන්න තරමට තමයි නිවන් මගට යොමු වෙන්න පුළුවන් කියන එක තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඔව් තව ප්‍රශ්න කාටවත් මේ ගැන ඉදිරිපත් කරන්න තියෙනවද? දැන් නම් chat එකේ කාගේවත් නැහැ මෙසේජ් එකක් එම ඇවිල්ලා. ඒ කියන්නේ අපේ මේ බොහොම මේ ඕනෑම විදිහේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙලාව. ඒ කියන්නේ තමන්ගේ ඕනෑම ධර්මයක් ගැන තියෙන ධර්මයේ ගැන තියෙන ඕනෑම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න හොඳ වෙලාව. අපි කවුරුත් එක වගේ මේ අපි ස්වාමීන් වහන්සේලා ඉන්න එකේ ප්‍රයෝජන ගන්න ඕන. ඕනම ප්‍රශ්නයක් ප්‍රශ්න කෙරේ තෙරුවන් සරණයි. කියන්න මේ ඩොක්ටර් රුවිනිද? ඔව් තෙරුවන් සරණයි. කතා කරන්න ඩොක්ටර්. කතා කරන්න. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අපිට මේ දැන් අපි කුසල් කරනකොට සමහරක් වෙලාවට මේ ක්‍රියාවෙන් හොඳ දෙයක් කරන්න පුළුවන් වුණාට හිතෙන් ඒ වගේම හොඳ දෙයක් කරන්න නැති වෙන්න පුළුවන්. එතකොට ඒක කොහොමද ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ? මං උදාහරණයක් විදිහට දුන්නොත් එහෙම මොකක් හරි අපි හිතමු දානයක් දෙනවා නම් හරි කාට හරි මොකක් හරි දෙනවා නම් ඒක තරහ හිතින් දුන්නොත් එහෙම ඒක කුසලයක් වෙනවද නැත්නම් ඒක කොහොමද ඔබ වහන්සේලා ඒක විස්තර කරන්නේ? මම හිතන්නේ හැම ක්‍රියාවකම ඒ ක්‍රියාවට සාපේක්ෂකව ප්‍රතිඵලයක් තියෙනවා. නමුත් එතනට සවිඥානිකව හිත මුල් කරගෙන ඒක කරනකොට ඒකේ බරපතල වර්ධනයක් ඇති වෙනවා. මම අර පැහැදිලි කරේ හොඳ වටිනා දෙයක් පුඤ්ඤාභිසන්ද සූත්‍රයේදී කරුණු 8ක් බුදුහාමුදුරෝ දේශනා කරනවා උදේ හවස පින් වැඩෙන. ඒ කරුණු 8 කරුණු 5ක්ම පන්සිල් වලින් ඈත් වෙලා කරන දන් දීම දිවාරය පින් වැඩෙනවා කියලායි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ. ඒක නිර්වාණයට ඊටාම සම්බන්ධ දෙයක්. එතනදී මේ සිත මූලික වුණත් පිරිසිදු සිතක්. ඒ කියන්නේ පන්සිල් රැකගෙන සීලයක පිහිටා කරන පින දිවාරය පින් වැඩෙන පිනක් බවට පත් වෙනවා. හැබැයි ප්‍රතිඵලයක් තියෙනවා. දැන් හිතන්නකෝ යම්කිසි කෙනෙක් සීලයක් නැතුව දානයක් දෙනවා. හැබැයි යා ගිහිල්ලා හොඳ තැනක ඉපදෙනවා. නමුත් ඉපදෙන්නේ තිරිසන් ආත්මයක. බල්ලෙක් වෙලා හරි සතෙක් වෙලා හරි ඉපදෙනවා. බෙන්ස් එකක යනවා. ඉස්සරහා සීට් එකේ වාඩි වෙලා ඉන්නවා. හොඳට දිවාරයත්‍රි වෙන සාමාන්‍ය දුප්පත් කෙනෙකුට වඩා හොඳට කෑම බීම ගන්නවා. දොස්තර මහත්තයෙකුත් ඉන්නවා මේ සමාජට කීපවතාවක් බලන සමහර ලාට ඒ විදිහට එයාට සැප පහසුකම් තියෙන්න පුළුවන්. මගේ අවබෝධය හැටියට මම හිතන්නේ ඒක තමයි අදහස් කළේ කියලා පින කරලා තියෙනවා. නමුත් එතන සමහර වෙලාවට කුසල සිතක් පිරිසිදු සිතක් නැතිකම නිසා වෙනසක් ඇති වෙන්න අනිවාර්යයෙන්ම හේතු වෙනවා. හාමුදුරුවනේ ප්‍රශ්නයක් අහන්න කැමතියි මහේෂ් කතා කරන්නේ. හොඳයි මහේෂ් කතා කරන්න. මේ හාමුදුරුවනේ සමහරක් අවස්ථාවලදී අපිට දැනෙන දෙයක් තමයි එකක් තමයි උදාහරණයක් වශයෙන් මම කියනවා නම් අපිට ඉන්න පුළුවන් කවුරු හරි අපිත් එක්ක වැඩ කරන කෙනෙක්. නමුත් එයා ඒ කරන වැඩ කිසිම උනන්දුවකින් කරන්නේ නැහැ. එහෙම නැත්නම් වැඩට එන්නේ නැහැ. අපි ඊට පස්සේ හාමුදුරුවෝ බලනවා කොහොමද එයාට උදව් කරන්න කියන එක. කොහොමද එයාත් එක්ක අපි වැඩ කළා මේක අපි ටීම් එකක් විදියට කොහොමද කරන්න කියන එක. ඊට පස්සේ හාමුදුරුවනේ අගේ ඒගොල්ලෝ කතා වෙන්න පුළුවන් ඒගොල්ලන් තියෙන ප්‍රශ්න. ඒතරම් හාමුදුරුවෝ අපි ඒවා කොහොමද බයා කරගෙන පුළුවන් තරම් එයාව සපෝට් එයාට අපි සපෝට් එකක් දීගෙන
එයාගේ මානුෂික පැත්ත බලලා එයාට තියෙන දුක් ගැහැටකම් දේවල් බලලා ඒවත් සපෝට් කරගෙන ගියන් පස්සේ අවස්ථාවක් අපිට මනසට දැනෙනවා අපි මෙච්චර කරන්න ඕනද? එහෙම කරායින් පස්සේ හාමුදුරනේ අපිට ඇති වෙන අපි කියන්නේ පුළුවන් තරම් අපි එම්පතයිස් කරලා සිම්පතයිස් කරලා අපි අර අපි මේ HR ලෝ එකක් කියලා තියෙනවා අපි ඒ වලින් බැහැරට ගිහිල්ලා අපි ඒගොල්ලන්ට උදව් කළා ඒකත් එක්ක හාමුදුරනේ අපි ඒ බයා කරන්න අපිට අනිත් පැත්තෙන් දැනෙන හාමුදුරනේ ටෙන්ෂන් එකක් බිල්ඩ් අප් වෙනවා. ඒ ටෙන්ෂන් එක එන්න පුළුවන් හාමුදුරනේ අපි අර මේ යම් කිසි රටක වෙන්න පුළුවන් යම් කිසි අපි හිතමු පළාතක වැඩ කරන ඒ සීමාවලට වඩා එළියට ගිහිල්ලා අපි කෙනෙක්ට උදව් කරනවද කියන එකේ එතෙන්දි හාමුදුරනේ අපි එක්ක එම්ප්ලොයි කෙනෙක් විදියට වෙන්න පුළුවන් නැත්නම් යත් එක්ක අපි වැඩ කරන කලීග් කෙනෙක් විදියට වෙන්න පුළුවන්. එතෙන්දි දැනෙන ඒ ටෙන්ෂන් එක හාමුදුරනේ ඒක අපිට හරි සිම්ප්ලි අපිට හරි බොහොම පහසුවෙන් අපිට කරන්න පුළුවන් නෑ. කවුරුනත් අපේ යුතුයකම් මේක අපි මේක කරන්න ඕන මේක තමයි ඒ රටේ වෙන්න පුළුවන් ඒ ආයතන වෙන්න පුළුවන් ඒකේ තියෙන නීතිය ඒ නීතියට අපි ස්ට්‍රික්ට්ලි ඇඩිහේ වෙලා ඒක අපි ඇක්ෂන්ස් ගත්තොත් අපිට කිසි ප්‍රශ්නයක් නෑ. අපි ඉමෝෂනලි අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට ඊට පස්සේ කාගෙන්වත් ඒකට බැනුමක් අහන අවස්ථාවක් වෙන්නේ නෑ. කාගෙන්වත් ක්‍රිටිසිසම් එකකට පත් වෙන අවස්ථාවක් නෑ. අපිට මෙන්ටලි කියන්නේ අපි මෙන්ටලි අපිට ට්‍රෝම එකක් ඇති වෙන්නේ නෑ. ඉමෝෂනලි අපිට ඒක බයා කරගෙන ඒ ස්ට්‍රෙස් එක දරා ගන්න අවස්ථාවක් වෙන්නේ නැහැ. නමුත් ඒකෙන් අර මනුස්සයාට ඇති වෙන ඉම්ප්ලිකේෂන් එක අපිට දැනගන්න නැති වෙන්න පුළුවන්. එතකොට අපි ඒක ඒ ආයතනයේ තියෙන රූල්ස් වලට අනුව අපි තීරණය ගත්තා. අපි ඒක ඒ විදිහට අපි ඒකට මුහුණ දුන්නා. නමුත් අපි බුද්ධාගමත් එක්ක අපි හිතනවා මේ මනුස්සයා අපි මෙහෙම කරොත් එයාට මොකද්ද වෙන්නේ? අපිට හාමුදුරනේ එතකොට අපිට දැනෙනවා අපි සීමාවක් නැති පරතරයකට අපි ඇතුල් වෙනවා. ඒකත් එක්ක අපිට අනිත් පැති වලින් එල්ල වෙන චෝදනා තව වැඩි. ඒ වගේ අවස්ථාවක හාමුදුරනේ කොහොමද අපි මේක හරි කියන්නේ හරි තීරණයක් ගන්න කොහොමද කියන එක හාමුදුරනේ අපි පැටලනවා. ඒ කියන්නේ අපි ආයතනයේ නීති වලට අනුව නම් මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා පර්ෆෝමන්ස් මැනේජර් එක අරන් ඒ පැත්තට දාලා කිසි ප්‍රශ්නයක් කාටවත් හානියක් නැහැ. එයා අපි ආයතනය අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් හාමුදුරනේ අපි අර ඒ පැත්තට යාගේ මානසික පැත්ත යාගේ පවුල් වල තියෙන ගැටලු දැකලා එයාට සපෝට් කරන විදිහට ගියොත් ඒක හාමුදුරනේ ඉවරයක් නැති අවස්ථාවක් බවට පත් වෙන්න පුළුවන්. ඒකත් එක්ක අපිට දැනෙන අපිට ඇතිවෙන ස්ට්‍රෙස් එක අපිට ඇතිවෙන යාතතිය ඒක වර්ඩ්ද කියන එක අපිට සමහරක් වෙලාවට ලොකු ප්‍රශ්නයකට ඇති වෙන අවස්ථාවක් හාමුදුරනේ. කොහොමද හාමුදුරන් අවවාදයේ අවස්ථාවේදී බොහොම ලස්සන දෙයක් කිව්වේ. මොකද අපිත් ඕක අත්දිනවා මේ දිනපතා අපේ තැන්වලත් ඒකට ටීම් වර්ක් වලදී මේ අර ඔබතුමා කිව් විදියට ඊටාම වටිනා දෙයක් සඳහන් කළේ. ඒ කියන්නේ එතන ආයතනයක තියෙන දේවල් තේරුම් අරගෙන නැතුව එතන ආයතනය තුල ඉන්නවා කියන්නේ නොගැලපෙන දෙයක් ගැලපෙන තැනක තියාගෙන ඉඳීම තුල හැම කෙනෙකුට මේක පීඩාවක් වෙනවා. එතකොට එතනදී තමයි අපි සාමාන්‍යයෙන් අපි කියනවා මේ procedures තියෙනවා diagnostic analysis ඊට පස්සේ ඉස්සෙල්ලාම අපි ඉන්ටර්විව් කරන්නේ ඊට පස්සේ ඒක බඳවා ගත්තයින් පස්සෙත් අපි යව ඇනලයිස් කරන. ඒ කියන්නේ මේ ඇසෙස් කරනවා. assessing criteria තියෙනවානේ formative diagnostic සමරටිව් ඔහොම කියලා මේ ඇසෙසින් ක්‍රයිටීරියාස් තියෙනවා මම හිතන්නේ 7ක් 8ක් විතර. ඒ වගේ ඇසෙස් කරනකොට අපිටත් හානියක් නොවන විදියට පිට කෙනාටත් හානියක් නොවන විදියට එයාගේ ප්‍රයොරිටිස් වලට එයාගේ ජීවිතය යොමු කරගන්න වෙනවා. මොකද අර කිව්වාගේ ඒක ලොකු ස්ට්‍රෙස් එකක්. අර හොඳ මිනිස්සුත් දි รา පත් වෙලා නැති වෙලා විනාශ වෙලා යන ස්වභාවයක් එතන තියෙනවා. මම හිතන්නේ මම කතා කරනවට වඩා මහේෂ් මහත්තයා බොහොම වැදගත් පැති රාශියක් ඒකේ දෙක් කිව්වා. මේ අපේ ස්වාමීන් වහන්සේලාටත් වචනයක් කියන්න පුළුවන් ඒ ගැන. හම්දුනේ මම පොඩි දෙයක් මටත් වැටහිච්ච හැට කියන්නේ ඒ කියන්නේ මහේෂ් මහත්තයා කෙනෙකුට කරුණාව දයාව හිත උණුවීමක් නිසා එයාට උදව් කිරීමට යෑමෙන් මහේෂ් මහත්තයාටම ලොකු ආතතියක් එනවා.
ඔව් ඒක එකක් ඇත්ත. ස්ට්‍රෙස් ඒක එකක් ඇත්ත ඒ කියන්නේ ඔව් ඒ ස්ට්‍රෙස් එක මගින් අර වැරදි සිතිවිලි අර කරුණා මෛත්‍රිය හැටියට පටන් ගත්ත දේ නමුත් අර නිකන් අනිත් පැත්තට උනත් හැරෙන්න අර ඒ දෙකේ බැලන්ස් එක තියාගන්න හැටි තමයි බොහොම වැදගත් ඔව්. ප්‍රශ්නේ. ඒක බොහොම වටිනා ප්‍රශ්නයක්. මොකද අපි තේරුම් ගන්න ඕන අපේ ලිමිට් එක මොකක්ද කියලා නැත්නම් අපි ඇත්තටම ලොකු අනතුරකටපත් වෙනවා එතනදී. ඒකයි මේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම සත්පුරුෂ ඇසුර ඒ ආයතනයේ තේරුම් ගන්න නැත්නම් ඒ ආයතනයේ වෙන්නේ මොනවද කියලා අර පීඩනය ඒක අපි පෙන්වන්නේ නැහැ. නමුත් within us අපේ ඇතුලෙන් අපි බොයිල් වෙලා අපි හරියට අපේ දේවල් කන්සන්ට්‍රේට් කරගන්න බැරුව ඒ නිසා මේ සමහර වෙලාවට ඒක එක්තරා විදිහක අපි යාට කරන උදව්වක්. මොකද එයා එතනින් හැදෙන්නේ නැත්නම් බුදුහාඳුරණම් කියලා තියෙන්නේ දැන් මම අහනවා ඔක අපේ භාවනා පන්තියේ 3 වෙනි සතියේ අපි ඩිස්ට්‍රැක්ෂන්ස් කරනකොට අපි අහනවා සාමාන්‍යයෙන් දැන් එහෙම තත්ත්වයක් තියෙනකොට මොකද කරන්න කියලා. හුඟ දෙනෙක් කියනවා I will sack him or I will talk to that person, I will support that person. ඔහොම ගොඩක් කියන බුදුහාමුදුරණම් කියලා තියෙන්නේ ඇත්තටම ඒ බඳවා ගන්න කෙනාට ඒ ආයතනය ගැන Taman කරන දේවල් ගැන නිතර පුහුණුවක් දෙන්න ඕනේ කියලා. ඒක තමයි පංච නීවරණ ධර්ම තුලින් කියන්නේ. නැත්නම් ඒ කෙනා Tamanට ඕන දේවල් කරනවා. ඊට පස්සේ අපිව එයාට ඕන දේවල් කරන්න උත්සාහ කරව ගන්නවා. එහෙම නැත්නම් ඔහේ එහාට මෙහාට තියායකට කියන්නේ තීන මිද්දේ කම්මැලිකම. අනේ මම මේ බිසි කියා එයාට ඕන දේවල් කර ඉන්නවා. මේ මගේ වැඩ කටයුතු පාඩු වෙනවා එහෙම කියලා. එහෙම නැත්නම් විවේචනය කරනවා. එහෙම නැත්නම් සැක හිතනවා ඉඳගෙන දේවල් පිළිබඳව ඩවුට්ස් කියන ඒවා. පංච නීවරණ ධර්ම වැඩි මනසක තමයි එහෙම තියෙන්නේ. ඉතින් එයාට අපි කරන එක්තරා විදියක උපකාරයක් තමයි එයාට මේ සමාජයෙන් ඒක ඉගෙන ගන්න. එතන ඉගෙන ගන්න බැරි වෙනවා නම් එයා ලොකු අභාග්‍යයකපත් වෙනවා. මොකද බුදුහාමුදුරුවෝ වුණත් මාර්ගයේ පෙන්වනවා මිසක් බුදුහාමුදුරුවෝ සේව් කරගෙන නැහැ. මේ කියන්නේ කෙනෙක්ව මුදවා ගන්න ශක්තිය බුදුහාමුදුරන්ට නැහැ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ මුණත් මහා කරුණාව කියලා කියන්නේ මේ අපේ ජීවිතෙත් නාස්ති කරගෙන බෝධිසත්ව සංකල්පෙදී නම් එහෙම පොඩ්ඩක් කියනවා. නමුත් ඒක ටිකක් බුද්ධිමත්ව හිතන්න ඕනේ පැත්තක් මහේෂ් මහත්තයෝ. බොහොම වටිනා ප්‍රශ්නයක් මම හිතන්නේ. මට හිතනවා මේ ප්‍රශ්න දෙකම ඩොක්ටර් රුවිනිගේ ඩොක්ටර් මහේෂ්ගේ ප්‍රශ්න දෙකම එකම වගේ. මොකද ඩොක්ටර් රුවිනිත් කලින් ඇහුවේ ආන්දරනේ අර මේ හොඳ දෙයක් කරන්න යනකොට ඒ අර ක්‍රියාව උනාට සමහර වෙලාවට හිතෙන් ටිකක් වෙන සිතුවිල්ලක් ඇති වුනහම ඒ දෙපැත්ත බැලන්ස් එක නේද ඩොක්ටර් රුවිනිත් කිව්වේ. මට හිතනවා ඒ වගේ දෙකම එකයි කියලා. මම දන්නේ නැහැ මට ඒක වැරදි විදිහට තේරුම් ගත්තද කියලා. Ajit, thank you for that confirmation. And I think Samita Hamdru really helped me with a very difficult patient for the last 6 months. This very complex patient, however much that we do, that this lady, self-harm, she swallows so many things. And to continue to be kind and continue to deliver that kind care was absolutely difficult task. And I think Samita Hamdru really helped me to understand, and eventually this patient is now successfully discharged from the ward. But you are tense, you are burnout, you are angry, but in order to continue to care was a very difficult task for me. I think Samita Hamdru really helped me to deal with that situation. I think it is a similar thing, but with this particular area was with the patient. So sometimes we also face not within our colleagues or in the workplace, but with the patients too. So I think it's a similar situation. Thank you. I think that for the service users, කවුරු හරි අපේ ප්‍රයෝජන ගන්න කෙනාට 100% දෙන එක සාධාරණයි. 100% more than 100%. නමුත් අපේ colleagues ලට staff එකේ අයට ඒක තේරුම් ගන්න නැත්නම් අපේ තියෙන objective එකේදී බරපතල ප්‍රශ්නයක් එනවා. ඒ වගේම ඒ අනිත් අයත් එතනදී විනාශ කර අපි නැති කර ගන්න ස්වභාවය. මොකද අනිත් අයත් ඊට පස්සේ නැති තැරලා දාලා යනවානේ. It can be a bad example for others. And it is not good for professional environments.
So you got to be straightforward with your policies and with your procedures, and you have to assess all these people before you apply or take them on board. And thank you, Dr. Ravini and Dr. Mahesh, for those very practical inquiries, practical cases where we can see Buddha Dhamma in real day, everyday, real life situations. I think that is the wonder of having a knowledge like this. අපේ මේ හාමුදුරුවන්ගේ මේ දේශනාවලින් අපි ඉගෙන ගත්තු එය අපි එදිනදා ජීවිතයට මේ යොදා ගන්න හැටි තමයි බොහොම වටින්නේ. වෙන ප්‍රශ්න නම් මට තාම ඇවිල්ලා නැහැ. මම හිතනවා අපිට හොඳ ඩිස්කෂන් එකක් හම්බුණා. අජිත් මට තව very burning question එකක් තියෙනවා මම දන්නේ මේක කැමතිද කියලා අහුවට. දැන් මේ delusion කියන වචනේ අපි ස්වාමීන් වහන්සේ අපේ මේ සර්මන් එකේ කියලා දුන්නා. දැන් delusion කියන එක අපි සාමාන්‍යයෙන් කියන්නේ patient කෙනෙක්ට තියෙන එක එක different delusions ගැන කතා කරනවානේ. දැන් මේ delusion ගැන දැන් normal කිය අපි කවුරුත් normal නෑ මං හිතන්නේ ඉතින් එහෙම නෙවෙයි මං කියන්නේ අර බුදුදහමේ delusion කියන එක ඒක කොහොමද මේ එහෙම විස්තර කරුවේ කියලා මට ඒක ටිකක් දැනගන්න කැමතියි සමිත හාමුදුරුවන්ගෙන්. දැන් delusion එකක් කියන්නේ fixed idea and you can't shake that even in the even try to kind of explain things. එතකොට කොහොමද ස්වාමින් වහන්සේ ඒක දැන් අපි මේ බුදු ධර්මයේ ඒක විස්තර කරන්නේ. මෙහෙමයි දැන් clinically delusion එකේදී ඒ ධර්මයේ විස්තර කරන delusion එකේ ඊටාම ඉහළ තත්යකට ගිහිල්ලා ඒ කියන්නේ මේ එයා ඒක තුරට condition වෙන මට්ටමටම ගිහිල්ලා තියෙන ස්වභාවයක් තමයි clinically delusion එකේදී ඒ කියන්නේ Taman සම්පූර්ණයෙන්ම out of mind යන මට්ටමටම ඒ සුළුවට වැඩිච්ච දෙය ගිහිපු ස්වභාවයක්. එතනදී කල්යාණ මිත්‍ර සම්පත්තිය සත්පුරුෂ සේවනයේ වගේ දේවල් තුලින් දැන් ඕක අපි දිට්ඨියකට ගත්තොත් එතන ඩිලූෂන් එක දිට්ඨියකට ගියොත් දැන් සමහර වෙලාවට අපි කෙනෙකුට කිව්වොත් තුනුරුවන් ගැන එයාගේ මොනවද ඔය මැණික් ගල් තුනක් ගැනනේ කතා කරන්නේ කියලා. මොකද එයාගේ විශ්වාසයේ දෘෂ්ටිය දැඩිව වෙන දෙයකට යොමු වෙච්ච කෙනෙක්. දැන් බුදුහාඳුරන්ගේ කාලේ බ්‍රාහ්මණයෙක් කියලා ධර්මය අවබෝධ කරගත්තා. නමුත් එයාට අර දෘෂ්ටිය බිඳ ගන්න බැරුව මොකද එයාගේ පරිසරය එයාගේ වටපිටාව නිසා එයාට එතන ඩිලූෂන් එකෙන් එළියට එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එතනදී අර මේ සාමාන්‍ය අවිද්‍යාවට වඩා ක්ලිනිකලි අවිද්‍යාව හැබැයි එතනදී සම්පූර්ණයෙන්ම ඒක දැන් නියුරෝප්ලාස්ටිසිටි එකේදී උනත් කතා කරන්නේ යම් තාක් දුරට වෙනසක් ඇති වෙනවා. අපි සියවතාවක් කියවනකොට අඩු වශයෙන් දෙවතාවක් තුන්වතාවක් හරි පුංචි අවබෝධයක් ඇති වෙන්න පුළුවන්. දැන් අපේ රුවින් නෝනා කියපු උදාහරණයේදී සෑහෙන කාලයක් දුක් විඳපු ඒ පේෂන්ව යනකොට ඇප්‍රීෂিয়েට් කළානේ. ඔයාගේ කරුණාව I can't believe how strong and how kind you are කියලා යන්නේ. It is not all in vain. At least something you have taken out. You may not show it or see it clearly, but within ඒ අවිද්‍යාව යම් තාක් දුරට දුරු වෙලා තියෙනවා. ඉතින් මේ අවිද්‍යාව තමයි ක්ලිනිකලි ගත්තත් සාමාන්‍ය විදියට ගත්තත් ගැඹුරුම ස්තරය, ගැඹුරුම දේ. ඒක බිඳින එක ලේසි නෑ. අඳුර කියන එක ජීවිතේ. ඉතින් ඒක බිඳුරු ගමන් අඩුණු ගමන් නිර්වාණයක් ඇති වෙනවා. මම හිතන්නේ අනිත් ස්වාමීන් වහන්සේලාටත් මේ පැත්ත පොඩ්ඩක් විග්‍රහ කරන්න පුළුවන්. I will say in English, the problem is also again in the English language because for avidya, the word ignorance and delusion both are used as equal, which is not really equal. In terms of Buddha's philosophy, avidya is not to have vidya, and vidya means light. Light means enlightenment. Enlightenment means to see things as they really are, not as they appear to the normal light. So,
in the Buddha's Vijja, when he says in the Dhammacakka Sutta, Vijja Udapadi, light arose in me. What is not light, that is avidya or ignorance in English, which is translated as the terminology, and sometimes translated as delusions. In the question of clinical psychology, the problem is clinical psychology delusions are more technical way of looking at the problem. But in the Buddha's way, it is not just the technical, clinical formality or the formal way that you look at it, but in the self-realization project of one who is a self-truth seeker trying to find the noble truths. So his desires to get the noble truths is different from the normal clinical patient, pathological patient who has a psychological condition of delusions. We must draw the line very clearly to understand from which background we are using the theme or the word to justify and give the proper qualification and meaning for that purpose. Thank you. Thank you very much. ගැඹුරු දෙයක් ඇත්තටම මොකක් ගැඹුරු ප්‍රශ්නයක්. And thank you. සමහර වෙලාවට අපි චතුරාර්ය සත්‍ය කියලා දුන්නත් මේ හොඳම බෞද්ධයන්ට උනත් සමහරලාට තේරෙන්නේ නැහැ. ඉතින් ඒකෙම එක්තරා විදියක දෙයක් තමයි සමහර වෙලාවට විවිධ දේවල් පේනවා කියනවා විවිධ කතා කරනවා ඉඳගෙන අපිට නොපෙනෙන දෙයක් යම්කිසි විදියක එයා තුල තියෙන්න පුළුවන්. ඒක හරි soft විදියට delicate විදියට deal කරන්න ඕන දෙයක් අවිද්‍යාව කියලා කියන්නේ. මොකද විවිධය විවිධයි හැම කෙනෙක්ම විවිධ විදියට තේරුම් ගන්නේ. එතනදී මේ අවිද්‍යාව තේරුම් ගැනීමේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න බැරි ස්වභාවය අපි හැමෝටම තියෙනවානේ. අපි අඬන්නේ අපේ ඥාති කෙනෙක් නැති වුණාම දුකක් කනගාටුවක් ඇති වෙන්නේ. ඒ අපිට තාම මේ දේ තියෙන නිසා ඊට වඩා එහා ගිහිපු දෙයක් වෙනවා. අර විදියට අපි කාලයක් තිස්සේ ඒක ගැන හිතා ඒ විදියට ජීවත් වුණොත් neurologically we can, it's like Alzheimer dementia situation sometimes. Sadhu. There is also a comment made by Professor Arosha. And I think this relates to Dr. Mahesh's question as well. I guess it is important to realize kindness needs to be founded on truth. Nothing is gained by telling someone they are doing a good job if this is not the case, even if it might be upsetting for them to hear. So thank you for that, Arosha. That's a useful contribution. හොඳයි එහෙමනම් අපිට මේ ආසාදී කවුරුත් වෙන ඉදිරිපත් කළා නැහැ. And we had a very fruitful. Yeah, excuse me, I like to add to that. Again, back to the Aroshas and which arise from Dr. Mahesh's question. When we make an evaluation, an ethical evaluation or a moral evaluation, the Buddha has given clear criteria how to make a judgment. Any action becomes good or bad if it is useful for the person and the others, the individual and others. And if it is only good for the individual and bad for the others, it is not considered good. Every act that we do must be good for oneself and for others. And then he confirms it again and says, Ubayatta Sangvattanika Kusala Kriya. That means it must satisfy both parties. Don't go to the extremes of idiotic compassion and get emotional and not become rational and balanced without reason and giving way to the heart. We must marry the heart and the brain together and bring the equilibrium in order to make such criteria whether you should go ahead with such actions or not. Now, again in the Dhammapada, Attanameva Patamang, it says, advise yourself first and see to what extent you qualify to make that decision properly. And if you are so, then you get into the problem of the other person to advise and to tell them. Otherwise, it is just useless if somebody is dogmatic, if somebody is hard-headed and not willing to accept, just argumentative and not
having a sincere way of trying to understand and better himself, then you have to leave him alone. Thank you, Bhante, for that additional explanation. So I think we have reached the end of questions, but ඒ වුණාට බොහෝම අද වටිනවා මේ ධර්ම සාකච්ඡාව ප්‍රායෝගික කරුණු මත ඒ ප්‍රශ්න ඉදිරිපත් කරපු ඩොක්ටර් රුවිනි ඩොක්ටර් මහේෂ් සහ ප්‍රොෆෙසර් ආරෝෂට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් මේ අවසරදී අපි වැඩසටහන අවසන් කිරීම සඳහා ස්වාමීන් වහන්සේලා වන්දින ගාථාව කවුරුත් කියමු. ඕකාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ භන්තේ ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ සාදු තපොඩි කාරණයක් කර අපේ ස්වාමීන් වහන්සේත් මුලින් සඳහන් කරා 27 වෙනි ඉරිදා ඒ කියන්නේ තසුමාන දෙකකින් අපේ පොසොන් පොහොය වැඩසටහන ඒ වැඩසටහනට කුඩා දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ ඕනෑම කෙනෙකුගේ භක්ති ගීත සහ අනිත් ප්‍රසන්ටේෂන්ස් එහෙම තියෙනවා මේ අපේ වැඩිපුර වෙනවා අපේ දහම් පාසලෙන් නමුත් ඕනෑම දරුවෙකුට ලංකාවේ ඉන්න බෞද්ධ හෝ අබෞද්ධ ඕනෑම කෙනෙකුට ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන් අපිට ඒක රෙකෝඩ් කරලා මේ එවන එක තියෙන ඒ කරුණා කරලා අපි මේ WhatsApp channel එකට එවන්න එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේට හරි මට හරි අපි විහාරස්ථානට ඒ ගැන කාරණා දැනගන්න. හොඳයි එහෙමනම් අපි දයාවෙන් කරුණාවෙන් මේ ඉදිරිපත් කළ මේ තරම් මහන්සියක් දරපු අපේ ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. අප එකතු වී අද මේ ධර්ම දේශනාවට සහ සාකච්ඡාවට සහභාගී වෙච්ච ඔබ සියලු දෙනාටම ඊළඟ සුමානේ හම්බ වෙනකන් නිදුක් සම්මා සම්බුදු සරණයි.